ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 මාර්තු 19 සිකුරාදා සිරස්තල දේශපාලන පක්වීම් හකුලා ගන්නයි බල කරමින් ගුරු විදුහල්පති සංගම් උද්ඝෝෂණයක්. තවත් පිරිසකගෙන් විරෝධයට විරෝධයක්. සති දෙකකට පසු කොළඹ කොවිඩ් ආසාදිතයින් ඉහළට. බත්තරමුල්ලේ වැඩිහිටි නිවසක ආසාදිතයින් 58ක්. කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල පරිසර සිතුවම ගලවා දමයි. අවසරගෙන නැති බව පොලිසිය කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් නොබෙක්වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද පැවැත් වූ දැවන්ත විරෝධතාවක් නිසා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය අසල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. පැය 6කට අධික කාලයක් පුරා විරෝධතාව පැවැත්වුණේ ඉසුරුපාය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද දැඩි බාධා එල්ල කරමින්. එක් පාර්ශවයක් ආණ්ඩුවට චෝදනා කරමින් විරෝධතාව නිරත වෙද්දී තවත් පාර්ශවයක් ආණ්ඩුවට සහාය පළ කරමින් විරෝධතාවක් පැවැත්වුවා. මෙම දැවන්ත විරෝධතාව සංවිධාන කර තිබුණේ ගුරු විදුහල්පති අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය සමිති සහ අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව එක්වයි. ඒ විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවාවල පවතින පුරප්පාඩු පිරවීමේදී දේශපාලන පත්වීම් ලබා දෙන බවට ආණ්ඩුවට චෝදනා කරමින්. විරෝධතාකරුවන් අද උදෑසන 9:30ට පමණ බත්තරමුල්ල පැලවත්ත පාලම්තුර මන්සන්දියෙන් විරෝධතාව ආරම්භ කර පාගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණියා. විරෝධය නිසා බොරැල්ල කොට්ටාව ප්‍රධාන මාර්ගය පැලවත්ත මන්සන්දියෙන් පැය එකහමාරකට ආසන්න කාලයක් වසා තැබීමට පොලිසියට සිදු වුණා. අපි කියන්නේ සාධාරණ විභාගයක් තියලා ගන්න කියලා. මේ අතර විරෝධතාව උණුසුම් මුහුණුවරක් ගත්තේ තවත් පිරිසක් එම ස්ථානයට පැමිණ විරෝධයක නිරත වීමට පටන් ගැනීමත් හේතුවෙන්. එලෙස විරෝධය දක්වමින් පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයයි. ඔවුන් අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිතිය එකමුතුවේ උද්ඝෝෂණයට මෙලෙස සිය විරෝධය පළ කළා. කාලය පුරාවටම කරන හැම දෙයකටම විරුද්ධ වෙන කොට්ටාසයක් ඉන්නවා. සෞභාග්‍ය දැක්ම තුළ අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිවම දක්වලා තියෙනවා මේ රටේ ඕනෙම ගුරුවරයෙකුට ඉහළට යෑමේ ක්‍රමවේදයක් දක්ෂතා තියෙනවා නම් තමන්ගේ දක්ෂතා මගින් ඒක විභාගයකට ලඝු කරන එක හොඳ නැහැ. ඒක නිසා අපි තීන්දුවක් ගත්තා මේ වැඩ බලන විදුහල්පතිවරු ස්ථිර කරන්න අකුලෙන් අදින්න එපා. කවුරු විරුද්ධ වුණත් වැඩ බලන විදුහල්පතිවරුන්ට අපි හෙට අනිද්දා මේ පත්වීම් දෙනවා. අධ්‍යාපනය සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුවේ විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය අසලට ගමන් කිරීමට උත්සාහ කළ අතර පොලිසිය ඒ වැළැක්වීමට පියවර ගැනීමත් සමග ඇති වූයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්. ඕම කනේ
මෙහිදී එක් විරෝධතාකරුවෙකු තුවාල ලබා තිබෙනු දක්නට ලැබුණා. විදුහල්පතිවරු හැටියට මේ කියන්නේ අපේ තරඟ විභාගයෙන් සමත්ලා ඉහළ ලකුණු අරගෙන සම්මුඛ පරීක්ෂණයකින් පත් වූ විදුහල්පතිවරු මේ දේශපාලන පත්වීම් දෙන්නේ පළාත් සභා ඡන්දය ආරමුණු කරගෙන තමන්ගේ දේශපාලන ව්‍යාපාරය දියත් කිරීම සඳහා. විදුහල්පති සේවයට 4600ක් පත්වීම් දෙන්න යනවා. අධ්‍යාපන පරිපාලන සේවයට පත්වීම් 300ක් දෙන්න යනවා. ආණ්ඩුව ඉදිරිපත් කරපු මේ නීතියානුකූල නොවන කැබිනට් පත්‍රිකාව වහාම අවශ්‍ය කරන්න කියලා අපි ආවේ. නීතියානුකූල නොවන ලෙස පත්වීම් ගත්ත අයව රකින්නවා. නීතියානුකූලව උද්ඝෝෂණය කරන අය මර්ධනය කරනවා. මොකද්ද මේ වීලුව? විභාග නැති අය විභාග දෙපාර්තමේන්තුවට යවන්න අපේ ඉල්ලීම් කරන්න අපි අධ්‍යාපන අමාත්‍යාංශයට යවන්න. එච්චරයි ඔලිසට කියන්නේ. කෙසේ වෙතත් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන්ට අවස්ථාවක් හිමි වී නොමැති අතර පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන් විසිර ගියේ විරෝධය ආරම්භ වී පැය 6ක පමණ කාලයකින් පසුවයි. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ දෙදින රාජ්‍ය සංචාරය අද ආරම්භ වුණා. අද පෙරවරුවේ රටට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය විසින්. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 189 දරන යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද අලුයම බංග්ලාදේශය බලා පිටත් වුණා. අග්‍රාමාත්‍යවරයා මෙම රාජතාන්ත්‍රික සංචාරයේ නිරත වන්නේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි. අද පෙරවරුවේ ඩකානුවර හස්රත් සාජාලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය විසින් මහත් හරසරින් පිළිගැනුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත හමුදා උත්තමාචාර්යයක්ද පිරිනැමුණා. මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොහමඩ් මහතාද හමු වුණා. As a neighbor and a close friend, Sri Lanka stands side by side with the Bangladesh to achieve greater freedom and prosperity. Our objective of economic transformation, eradication of poverty and achieving the sustainable development goals remain three priorities in the middle of a great challenge. The great strides Bangladesh has made in the field of agriculture attract great attention in Sri Lanka. සති දෙකකට පසු කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ අනාවරණ කළේ බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයක 58 දෙනෙකුට සහ සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ සේවකින් 46 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. අදත් කොවිඩ් ආසාදිතයන් 298 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. බත්තරමුල්ලේ වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයන් 58 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද තහවුරු කළා. එම පිරිසද සමග කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූයේ 106ක් ලෙසින්. එලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් 100 ඉක්ම වූ ආසාදිතයන් පිරිසක් වාර්තා වූයේ සති දෙකකට පසුවයි. ඊයේ මෙරට දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයන් 313 දෙනෙකු හඳුනා ගනුණා. සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ සේවකින් 46 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීමේ කම්පනය හේතුවෙන් ඉබ්බාගමුව ප්‍රදේශයේ 60 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. ඒ සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන ඉහළ ගියේ 538ක් ලෙසින්. පසුගියදා නාරම්මල නගරේ මහමග ඇද වැටි මියගොස් සිටි වයස අවුරුදු 56ක් පමණ වන යාචකයෙකුද කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙනවා. සමගි විදේශ ශ්‍රමික සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂණයක නිරත වුණේ විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නිරෝධායන ක්‍රියාවලිය තුළ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා කරමින්. කොවිඩ් තුන්වැනි රැල්ලේ බලපෑම් හමුවේ ප්‍රංශයේ පැරිස් නුවර අද මධ්‍යම රාත්‍රියේ සිට යළි ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පැරිස් වැසියන්ට මාසයක් දැඩි සංචරණ සීමාවලට යටත්ව දිවිගෙවීමට සිදුවනු ඇති. ප්‍රංශයේ තවත් පරිපාලන කලාප 15ක්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ලොක්ඩවුන් කරනවා. අද වන විට ගෝලීය ආසාදිතයන් ගණන 12,24,36,000 ඉක්මවා ගොස් තිබෙන්නේ ලොව පුරා මරණ 27,04,000කට අධික ගණනක් වාර්තා අතරට එක් කරමින්. බුද්ධ චරිතය ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් අසත්‍ය පතරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජ නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අද පස්වරුවේ රැස් වූ බෞද්ධ උපදේශක සභාවේදී ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුවයි. බෞද්ධ උපදේශක සභාව නවවන වතාවටත් අද පස්වරුවේ රැස් වුණේ ජනාධිපති කාර්යාලයේදී. මෙහිදී මහා සංඝරත්නය අවධාරණය කළේ බෞද්ධ ප්‍රතිරූපකයෝ සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි. එම දුර්මතධාරීන්ව ශාස්ත්‍රීයව පරාජය කිරීමට රජය කඩිනමින් මැදිහත්වීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවයද මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළා. ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කළ යුතු බවටද මහා සංඝරත්නය මෙහිදී ජනාධිපතිවරයාට යෝජනා කළා. 2006 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගන්වා කෙටුම්පත මහානායක ස්වාමින් වහන්සේට ඉදිරිපත් කර මසක් තුල සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙහිදී තීරණය කරනු බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍ය ආඥාපනත සංශෝධනයට කටයුතු කරනු අතර එහි ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරුණා. ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යාමේදී භික්ෂුන් වහන්සේට රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වී ඇති ගැහැට පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ මහා සංඝරත්නය උන්වහන්සේට නිදහස්ව ආරණ්‍ය සේනාසනවල වැඩවිසීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ඉල්ලා සිටියා. පරිසරය හා සතා සීපාව රැක ගැනීමට අතීතයේ පටන් මහා සංඝරත්නය සුවිශාල කැපවීමක් කළ බවත් කිසිවෙකුට පරිසරයට හානි කිරීමට උන්වහන්සේගෙන් ඉඩක් නොලැබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා. පරිසර විනාශය වැළැක්වීමේ අරමුණින් නිර්මාණය කර තිබූ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශන පුවරුවක් ඉවත් කිරීමට පොලිසිය හා කොළඹ මහනගර සභාව අද පියවර ගත්තා. පොලිසිය පැවසුවේ නිසි අවසරයක් නොගැනීම හේතුවෙන් ඒ ඉවත් කිරීමට කටයුතු කළ බවයි. පරිසර විනාශය සම්බන්ධයෙන් නිර්මාණය කර තිබූ මෙම දැවැන්ත චිත්‍රය ඇතුළත් ප්‍රදර්ශන පුවරුව ස්ථාපිත කර තිබුණේ කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ආනන්ද කුමාරස්වාමී මාවත ඉදිරියේ. සත්ව හා ස්වභා ආරක්ෂක සංගමය ඒ නිර්මාණය කර තිබුණේ ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ දිනය තේමා කර ගනිමින්. පරිසර පොලිසිය හා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් එක්ව එම පුවරුව අද ඉවත් කිරීමට කටයුතු කළා. පොලිසිය පවසන්නේ එම පුවරුව සවිකිරීම සඳහා තම අවසරයක් ලබාගෙන නොතිබූ බවයි. මේ බැනරක කිසිම පොලිසිය අනුමැතියක් සහ අවසරයක් නැතුව තමයි අරක් ගහලා තියෙන්නේ. මේ සුන්දර නගරය විනාශ කරන්න දෙන්න බෑ. සංවිධානයක් විසින් ඒගොල්ලන්ගේ නිර්මාණයක් ප්‍රදර්ශනය කරන්න කියලා අවසර ඉල්ලා තියෙනවා. නියමිත ආරක්ෂක උපදෙස් අනුව ඉදි කරලා නැහැ. ගස්වල බැඳලා මෙතන අපිට මහජනතාවගෙන් උදේ පැමිණිලි ආවා. ලයිට් වලට ඊටාම ළඟින් මේක සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඊටාම අනතුරුදායක කියලා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම ඉදිකිරීමක් කරනකොට ඒ ඉදිකිරීම කරන ආයතනයේ අවසර ගන්නකොට ඒකේ ආරක්ෂාව සහතික කරන්න ඔබට පේනවා ඇති මේ ලණු වලින් ගස් බැඳලා තියෙනවා. ඒතකොට මේ පරිසරය ආරක්ෂා කරනවායි කියලා අනිත් අතට පරිසරය ඩැමේජ් වෙලා මහජනතාවට පීඩාවක් වීම වැළැක්වීම වෙනුවෙන් අපි ඒක ඉවත් කිරීමට තීරණය කරා. මේ අතර අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ස්ථානයට පැමිණියා. They haven't taken the police approval, so thank you. සමහර වෙලාවට මමත් හිතුවා මේ රජය ජනාධිපතිතුමා ආදිය උන්ගේ නමින් මේ කරන උන්ගේ ගෝලයන් කරන විනාශය ගැන දන්නේ නැතුව ඇති කියලා. හැබැයි මේ බැනර් සියල්ල රජය විසින්ම ඉවත් කිරීම තුළින් ඒ අය මේ විනාශය අනුමත කරනවා කියන එකයි මම තේරුම් ගත්තේ. පසුව පරිසර සංවිධාන කිහිපයක් මෙම සිදුවීමට විරෝධය පළ කරමින් අද පස්වරුවේ විහාර මහදේවී උද්‍යානයේ විරෝධතාවක නිරත වුණා. දිවයිනේ විවිධ ස්ථානවල සිදුවන බව පැවසෙන පරිසර හානි ප්‍රදර්ශනය කරන විරෝධතා පුවරුද ඔවුන් එහිදී ප්‍රදර්ශනය කළා. මේ සම්පූර්ණ චිත්‍රය පුරාවට යටින් පත්තර එල පේන්ට් කරේ මොකද අපිට ඕනි වුණ නැහැ මේ බිම තින්ත බිඳුවක්වත් වැටෙනවට. අපි ඒ තරම් පරිස්සමෙන් මේක කරේ. මේ වෙනකොට ලංකාවේ විශාල වන සංහාරයක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක අපිට තියෙන ගැටලුව තමයි අපේ අනාගතයට මොකක්ද වෙන්නේ කියන එක. ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න ඕනේ. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පවත්වා ජනතා අභිලාෂ ඉටු කිරීමට ක්‍රියා කරන බව පළාත් සභා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ පළාත් සභා ක්‍රමයට මහා සංඝරත්නය ලෙඩ ලෙස විරෝධය පළ කරන බවයි.
මෙරට පළත් සභා සියල්ලම මේ වන විට වසර 3ක කාලයක් තිස්සේ පාලනය වන්නේ මන්ත්‍රීවරු නොමැතිව පළාත් ආණ්ඩුකාරවරයා යටතේයි. මෙලෙස පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි වූ ප්‍රධානතම හේතුවක් වන්නේ පසුගිය ආණ්ඩුව පළාත් සභා පනත සංශෝධනය කරමින් මිශ්‍ර සමානුපාතික ක්‍රමයට ඡන්ද පැවැත්වීම සඳහා සැකසූ සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුව විසින් පරාජය කිරීම නිසයි. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා ඉවත් කර ඡන්දය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව පැරණි ක්‍රමය හෝ නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බැලීමට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද මේ වන විට පත් කර තිබෙනවා. මැතිවරණ වලට යහපාලන ආණ්ඩුව වගේ අපි බය නැහැ. ඒ අනුව පළාත් සභා මැතිවරණය තියලා මහජන නියෝජිතයෝ නොමැති පළාත් සභාවලට මහජන නියෝජිතයෝ ටික පත් කළා ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවායි කියන එකත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද මෙලෙස අදහස් පළ කළා. පළාත් සභා මැතිවරණය තව මාස කිහිපයකින් පවත්වන්න ඉඩ තිබෙනවා. ඉතින් සමග ජන බලවේගයේ මේ ගැන නිශ්චිතව තීන්දුව කරලා නැහැ. මොන ක්‍රමයකට මැතිවරණයට යාම සඳහා අපි ක්‍රියා කරනවද කියලා. හැබැයි අපි සාකච්ඡා කරලා ජනතාවට වඩාත් යහපත්ම ක්‍රමය පිළිබඳව අපේ එකඟතාවය අපි දන්වන්න සූදානම්. පළාත් සභා පවත්වීමට කල්පනා කරනවා නම් මේ නීතිමය ගැටලුවට මුලින් උත්තර සෙවිය යුතුයි. ඉන්දියාවේ බලපෑමටද මෙච්චර මේ ඉක්මනට මේ කලබලය මේක තියන්න හදන්නේ. කිසි කලබලයක් නැහැ නේ එහෙම. අපේ රට පිළිබඳව මේ රටේ ජනතාව තීන්දුව කරගත්තු. එහෙම නැත්නම් ඉන්දියාවේ ජනතාව නෙමෙයි. මේ රටේ පොදු ජනතාවගේ මතය මොකද්ද? පළාත් සභාව කියන්නේ සුදු අලියෙක්. ඒකට හුලම් පිමින් ඔක්සිජන් දෙන්න අපි සූදානම් නැහැ. පළාත් සභාව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි එකඟ නැහැ. නමුත් පළාත් සභාව ඕනේ කියලා කිසිදු තැනක ඉල්ලීමක් උද්ඝෝෂණයක් මේ රටේ මේ දක්වා වෙලා නැහැ. හැබැයි පළාත් සභාව ඕනේ කියන ඇත්තන්ට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි තමන්ගේ ඥාතීන්ට දේශපාලන ගමනේ දෙවෙනි හෝ තුන්වෙනි හතරවෙනි පස්වෙනි පේලි හදාගන්න එක කොරෝනා වසංගතයට වඩා දැඩි වසංගතයක් බවට මේ පළාත් සභාව පත් වෙනවා. මෙන්න මේ නිසා කරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ සෞභාග්‍යමත් දැක්මට පළාත් සභාවෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. මේ රටේ මහා සංඝරත්නය ඒකාමෙන් සම්බන්ධලා මේ ආණ්ඩුව දිනුවේ. නමුත් මහා සංඝරුවන අපි මේ පළාත් සභාව කරන දැඩි විරෝධය පානවා. පළාත් සභාව අපට එපා. සියරට නම් පුවත්පතක නිදහස් මාධ්‍යවේදියෙකු පැහැරගැනීමේ සිදුවීම පිළිබඳ පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ කළ ප්‍රකාශය තමා නොපිළිගන්නා බව පසුගියදා පැහැරගැනීමට ලක් වූ බව කියන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ සාධාරණ සමාජයක් උදෙසා වූ මාධ්‍යවේදියෝ නම් සංවිධානය අද කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමින්. තමා සතුව පැවති හඬපටයක් ලබා ගැනීමේ අරමුණෙන් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වෙනිදා තමන් පැහැරගෙන පිලිස්සුම් තුවාල සිදු කළ බවට සියරට පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු බව කියන 62 හැවිරිදි සුජීව ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ පොලිසිය ඊයේ පැවසුවේ මෙම සිද්ධිය ගෙතු එකක් බවයි. සම්පූර්ණ අසත්‍යයක්. ඔහු විසින්ම පාපොච්චාරණයක් මගින් මේ වන විට පිළිගෙන තිබෙනවා. ඔහු අසත්‍ය පැමිණිල්ලක් යෙදූ බවට. ඔහුගේ නිවසේදී 9 වෙනි දින රාත්‍රී කාලයේදී තමා විසින්ම මේසන් හැන්දකින් පුලුස්සාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ මේසන් හැන්ද ව්‍යාජ ලෙස මෙම පැමිණිල්ල යෙදීමට පෙර ගොස් තිබෙන්නේ චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට. පොලිසිය එල්ල කළ චෝදනාවලට අද පැහැරගත් බව කියන මාධ්‍යවේදියා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රතිචාර දැක්වුවා. ටිකට් එකේ අස්සම් කළා ඉස්පිරිතාලට දෙන්න ඕන පාස් එකක් දීලා මාව එළියට අරන් එනකොට තමයි අරගොල්ලෝ මාව අරගෙන දෙමඩකොටට ගිනිච්චේ. ඊට පස්සේ මගෙන් පැයක් විතර ඒගොල්ලෝ එක එක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ මගේ වයිෆ් ගෙන්නුවා. වයිෆ් ගෙන්නලා වයිෆ් රාත්‍රී 11 මාර වෙනකම් වයිෆ්ගෙන් එක එක ප්‍රශ්න කළා වයිෆ් මේව කළා වයිෆ් පපුවට ගහගෙන අඬන තත්ත්වයටපත් කෙරුවා. ඒ වෙලේ මම හිටපු මානසිකත්වයත් එක්ක ඒගොල්ලෝ මොනවද කියන්නේ? ඒගොල්ලෝ බෝම්බයක් බාරගත්තත් කිව්වන් මම බාර ගන්නවා. මොකට මට ඒක කරන් බලපෑම් එක්ක. මට කරගන්න මේකේ පිස්සුවක් නෑ මට. ඒක මං උසාවියේදී කියන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශකය මම ඒක පිළිගන්නේ නැහැ. ඒකේ මේසන් නැන්දේ එකක්වත් මගේ දේවල් නෙමෙයි. ඒගොල්ලෝගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම අවුවරණක් විතර ඒගොල්ලෝගෙන් ඉල්ලුවේ මෙතන. ගැහුවේ කවුද කියලා මට කියන්න බෑ දැන්. මං ඒක උසාවියට කියනවා කියලා කිව්වනේ. මේ අතර පැහැර ගැනීම සිදු කළ දින නිදහස් මාධ්‍යවේදී සුජීව ගමගේ චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් දෙදෙනාට අද දින කොළඹ අපරාධ කොට්ටාසේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් ඔවුන් අද දින කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණ නොසිටි අතර එළඹෙන සඳුදා දිනේදී එහි පැමිණෙන බව රාජිත සේනාරත්න මහතා දැනුම් දී තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් සමගින් බිස් ඇට් 10 විශේෂාංගය. එබනි හෝල්ඩිංස් පුද්ගලික සමාගම ලෝක කාන්තා දිනයට සමගාමීව විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා. ඒ choose to challenge යන තේමාව යටතේ. එම ආයතනයේ සේවය කරන කාන්තා කාර්ය මණ්ඩලය ඇගයීමට ලක් කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. ඒ සමගින් පුවත් අවසන්. සුබ රාත්‍රියක්.